සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්න හිතුවා මේ කුඩා දරුවන්ගේ මේ හෘද රෝග සම්බන්ධයෙන්. මොකද මේ කුඩා දරුවෝ ගත්තාම අද අපි දකිනවා මේ හෘද රෝග බහුලව. ඉතින් මේ හෘද රෝග කිව්වහම මේ වැඩිහිටියන්ට ඇතිවෙන හෘද රෝගයි මේ කුඩා දරුවන්ට ඇතිවෙන හෘද රෝගයි අතර වෙනසක් තියෙනවා. කුඩා දරුවෝ ගත්තාම කුඩා දරුවන්ට අපි දන්නවා මේ කොලෙස්ටරෝල් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අධික රුධිර පීඩනය වගේ රෝගී තත්ත්ව ඇති වෙන්නේ නැහැ. විශේෂිත අවස්ථාවල හැර ඉතා කලාතුරකින් තියෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි දරුවන්ට කොලෙස්ටරෝල් ගැන කතා කරන්නේ නැහැ. අධික රුධිර පීඩනයක් කතා කරන්නේ නැහැ. නමුත් දරුවන්ටත් හෘද රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් හෘද රෝග ගත්තාම හෘද රෝග අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ හෘදයේ වස්තුවේ ව්‍යුහයේ යම් වෙනස්කම් නිසා, අපි කියන ස්ට්‍රක්චර් එකේ වෙනස්කම් නිසා හෘද රෝග ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘදයේ වස්තුවේ ක්‍රියාකාරීත්වයේ අවුලක් නිසා හෘද රෝග ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන කොටස් දෙක. ඉතින් මේ කුඩා දරුවෙක්ගේ ගත්තාම බොහෝ දුරටම කුඩා දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙන්නේ හෘදයේ වස්තුවේ මේ ව්‍යුහයේ වෙනස්කම් නිසා, ස්ට්‍රක්චර් එකේ වෙනස්කම් නිසා. අපි දන්නවා හෘදයේ වස්තුව ගත්තාම ඒක නිරන්තරයෙන්ම වැඩ කරන අවයවයක්. ඒක කුටීර හතරකින් යුක්තයි. අපි දන්නවා කර්ණිකා දෙකක් කියලා තියෙනවා, කෝෂිකා දෙකක් කියලා තියෙනවා. මේ කර්ණිකා කියන්නේ හෘදය වස්තුව උඩින් පිහිටන කුටීර දෙක. එතන තියෙන අඩු පීඩනයක්. කෝෂිකා කියලා කියන්නේ හෘදය වස්තුව යටින් පිහිටන කුටීර දෙක. එම කුටීර වල සාමාන්‍ය තියෙන වැඩි පීඩනයක්. එතකොට ඒ වගේම තමයි මේ කුටීර හතර බෙදෙනවා මේ අන්තර්බිත්තියක් මගින්. අපි ඒකට කියනවා සෙප්ටම් එක කියලා. එතකොට අපිට මේ අන්තර්බිත්තිය මගින් කොටස් දෙකකට බෙදුනහම අපි කියනවා හෘදය වස්තුවේ දකුණු පැත්ත. ඊට පස්සේ අපි කියනවා හෘදය වස්තුවේ වම් පැත්ත. එතකොට විශේෂයෙන්ම දකුණු පැත්තේදී වෙන්නේ ඇගේ තියෙන රුධිරය හෘදය වස්තුවට ඇවිල්ලා මේ සිරුරේ පාවිච්චි වෙච්ච රුධිරය හෘදය වස්තුවට ඇවිල්ලා ඊට පස්සේ ඒ කියන්නේ දකුණු කර්ණිකාවට ඇවිල්ලා ඊට පස්සේ දකුණු කෝෂිකාවට ගිහිල්ලා ඊට පස්සේ තමයි පෙනහළු කරා යන්නේ. පෙනහළු වලට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? රුධිරය පිරිසිදු වෙලා නැවතත් හෘදය වස්තුවේ වම් පැත්තේ වම් කර්ණිකාවට ඇවිල්ලා ඊට පස්සේ ගමන් කරන වම් කෝෂිකාවට ඊට පස්සේ තමයි මහා ධමනිය හරහා සිරුර පුරා නැවතත් රුධිර සංසරණය රුධිරය කරන්නේ. ඉතින් මේ හෘදය වස්තුවේ හොඳ ක්‍රියාකාරීත්වයක් සඳහා හෘදය වස්තුවේ ව්‍යුහය හොඳට තියෙන්න ඕනේ. හෘදය වස්තුව අපි දන්නවා අර කතා කරපු කුටීර අතර වැල්ව්ස් තියෙනවා. ඒ වගේම මහා ධමනිය සහ පෙනහළු වලට රුධිරය ගෙනියන ධමනිය අතරත් වැල්ව්ස් තියෙනවා. විශේෂයෙන්ම එතකොට අපිට වැල්ව්ස් ගත්ත හැකි ප්‍රධාන ඒවා හතරක් විදිහට අපි ගන්න. අපි කියනවා කපාට. ඉතින් මේ කුඩා දරුවන්ගේ මේ ප්‍රශ්න විශේෂයෙන්ම මේ කුටීරවල ප්‍රශ්න, එහෙම නැත්නම් මේ අන්තර්බිත්තියේ ප්‍රශ්න, අපි කියන සෙප්ටම් එකේ ප්‍රශ්න, එහෙම නැත්නම් මේ කපාටවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සංජානනීය ආබාධයක් විදිහට. අන්න ඒක තමයි මෙතෙන්දී විශේෂයෙන්ම අද කතා කරන්න හිතුවේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ සංජානනීය ආබාධයක් විදිහට මේ අන්තර්බිත්තියේ සිදුරු තියෙන්න පුළුවන්. මම දැන් සඳහන් කළා හෘදය වස්තුවේ දකුණු පැත්ත තියෙනවා, වම් පැත්ත තියෙනවා. එතකොට ඒක බෙදිලා තියෙන බිත්තියට අපි කියන අන්තර්බිත්තිය සෙප්ටම් එක. එතකොට මේකේ සිදුරු ඇති වෙන්න පුළුවන්, සිදුරු තියෙන්න පුළුවන්, උපතේ සිටම තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කලල අවස්ථාවේ ඉඳලම මේක තියෙන්න පුළුවන්. එතකොට දරුවෙක් ලැබුණාට පස්සේ හෘදය වස්තුව මොන හරි ගැටලුවක් තියෙනවද කියන එක වෛද්‍යවරයෙකුට අඳුර ගන්න පුළුවන්. මොකද දරුවෙක් ලැබුණාම දරුවෙක් පරීක්ෂා කරනවා සම්පූර්ණයෙන්. ඉතින් මෙතෙන්ද විශේෂයෙන්ම හෘදය වස්තුව සම්බන්ධයෙන් බලනවා. එතකොට අපිට ස්ටෙතොස්කෝප් එකක්, ඒ කියන්නේ අපි වෙද නලාව පාවිච්චි කරන හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය අපිට හෘදය වස්තුවේ ශබ්ද නිරීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණය කරලා ඒකේ ගැටලුවක් තියෙනවා කියලා අවබෝධ වුණොත් අපිට එතනින් එහාට තියෙන පරීක්ෂණ වලට යන්න ඕනේ.
ඉතින් හෘදේ වස්තුවේ අන්තර්භීතිය විශේෂයෙන්ම උඩ කොටසේ අපි කියනවා මේ කර්ණිකා දෙක අතරේ සිදුරක් තිබුණොත් අපි ඒකට නමක් තියෙනවා. අපි කියනවා ඒකට ASD කියලා. ASD කියලා කියන්නේ atrial septal defect කියන එක. ASD. එතකොට ASD එකක් තිබුණොත් ඒකේ ප්‍රමාණය විශේෂයෙන්ම සිදුරේ ප්‍රමාණය බලපානවා. මොකද මේක ඉතා කුඩාවට තියෙන්නත් පුළුවන්. යම්කිසි විශාලත්වයකින් තියෙන්නත් පුළුවන්. එතකොට මේ ASD එකක් ගත්තාම විශේෂයෙන්ම කර්ණිකා දෙක අතර තියෙන අඩු පීඩන තත්වයක්. එතකොට මෙතෙන්දී හැබැයි වම් පැත්තේ පීඩනය පොඩ්ඩක් වැඩි. එතකොට වම් පැත්තෙන් එන රුධිරය සාමාන්‍යයෙන් යන්න ඕනේ වම් පැත්තේ තියෙන කෝෂිකාවට පහළට. නමුත් එතෙන්ට යනවට අමතරව කොටසක් අර අන්තර්භිත්තිය හරහා නැවතත් දකුණු කර්ණිකාවටත් යොමු වෙනවා. ඉතින් මෙම තත්වය ටිකක් මෙතන සිදුර විශාල නම් මොකද්ද වෙන්නේ? හෘදේ වස්තුවේ මේ පෙනහළු වලින් එන රුධිරය නැවත වතාවක් දකුණු පැත්තට ගිහලා නැවතත් පෙනහළු වලට ගමන් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ ASD කියන தත්ත්වය. සමහර විට මුල් කාලේදී අපිට අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට දෙපැත්තේ තියෙන ප්‍රෙෂර් එක සමානව තිබුණොත් බොහෝ දුරට අඳුර ගන්න බැරි වෙලා සමහර වැඩිහිටි අවධියේදී අඳුරගන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී සමහර විට හෘදේ වස්තුවේ යම්කිසි හානි වෙලා තියෙන්න පුළුවන්. පෙනහළු වලට යම්කිසි හානි පැමිණලා තියෙන්න පුළුවන්. ඉතින් මේ ASD කියන තත්වය සාමාන්‍යයෙන් දරුවෙක් උපදිනකොට ඉතා කුඩාවට තිබුණොත් වැහිලා යනවා. නමුත් යම්කිසි ප්‍රමාණයකට වඩා ලොකු වෙලා තිබුණොත් ඉබේ වැහෙන්නේ නැහැ. අන්න ඒක තමයි ගැටලුව. ඉතින් නමුත් මේ ASD කියන රෝගී තත්වයට විශේෂයෙන්ම අද කාලේ ඔපරේෂන් එකක් නොකර ඒ සිදුරු වහන්න පුළුවන් තාක්ෂණයක් අද ඇති වෙලා තිනවා. ඉතින් ඒක බොහොම සතුටට කරුණක් ඇත්ත වශයෙන්ම. ප්‍රධාන දමනියක් කරහා අපිට කැතීට එකක් යවලා එතනින් අපිට පුළුවන් මේ ඒ තියෙන සිදුරු වහලා දාන්න ඔපරේෂන් එකක් නොකර. නමුත් සමහර අවස්ථා තියෙනවා මේ හෘදේ වස්තුව ඕපන් කරලා, ඒ කියන්නේ ඕපන් හાર્ට් සර්ජරි කියලා කියන්නේ. හෘදේ වස්තුව විවෘත කරලා සමහරලාට වහන්න වෙන අවස්ථා තියෙනවා මේ සිදුරු ඉතාමත් ලොකු නම්. ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ ASD කියන එකට අමතරව ඊළඟට වෙන්න පුළුවන් ප්‍රධානම සිද්ධිය තමයි ගැටලුව තමයි මේ VSD කියන එක. VSD කියලා කියන්නේ ventricular septal defect කියන එක. එතෙන්දි වෙන්නේ මොකද්ද? මේ කෝෂිකා දෙක අපි දන්නවා මේ පහළින් හෘදේ වස්තුවේ පහළින් පිහිටි කුටීර දෙක අතරේ අන්තර්භිත්තියේ සිදුරක් තිබුණොත් අපි ඒකට කියනවා VSD එකක් කියලා. ඉතින් VSD එකේදී මොකද්ද සිද්ධ වෙන්නේ? වම් පැත්ත කොහොමත් රුධිර පීඩනය වැඩි. වම් පැත්තෙන් තමයි වම් පැත්තේ කෝෂිකාව සංකෝචනය වෙලා තමයි මහා ධමනිය හරහා රුධිරය සිරුරටම පොම්ප කරන්නේ. ඉතින් එතෙන්දී වෙන්නේ මොකක්ද? මේ වම් කෝෂිකාව ඇකිලෙනකොට ප්‍රෙෂර් එක ගන්නකොට අර සිදුර හරහා දකුණු පැත්තට ගිහලා එතනත් වැඩි පීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා පෙනහළු වලට යන රුධිරයේ පීඩනය වැඩි වෙනවා පැවතුනොත්. හැබැයි මේ VSD කියන තත්ත්වය, කියන්නේ ventricular septal defect කියන තත්ත්වය ASD එක වගේ නෙමෙයි. බොහෝ දුරටම වැහෙන්න තියෙන ඉඩකඩ වැඩි. ගොඩාක් VSD ASD වලට වැඩිය ඉබේම වැහෙනවා කාලයත් සමග. අන්න ඒක ඉතින් සැනසීමට කාරණයක් වෙනවා ගොඩක් අයට. සමහර අවස්ථා තියෙනවා මේ VSD එකක් ගොඩක් ලොකු නම් අන්න ඒ වගේ අවස්ථාවල ඔපරේෂන් එකක් කරලා අපි කියන ඕපන් හાર્ට් සර්ජරි එකක් කරලා ඒ සිදුර වහන්න වෙන අවස්ථා තියෙනවා. මොකද දැන් මම මේ කතා කරපු ASD එහෙම නැත්නම් මේ VSD කියන මේ හෘදය වස්තුවේ සිදුරු අන්තර්භිත්‍ය සිදුරු කියන රෝගී තත්ත්ව කාලයක් තිබුණොත් මොකද සිද්ධ වෙන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ? හෘදේ වස්තුවේ තියෙන වැල්ව්ස් වලට බලපෑමක් ඇති වෙනවා. ඒ වැල්ව්ස් වලට ප්‍රශ්න ඇති වෙලා වැල්ව්ස් ලීක් වෙන්න ගන්නවා. අන්න ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවස්ථා දෙකේදීම පෙනහළු වලට යන රුධිර ප්‍රමාණය සහ පෙනහළු වලට රුධිරය යන පීඩනය වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙලා මේක කාලයක් ගත වුණොත් මේ පෙනහළු වල තියෙන රුධිර වාහිනිය වල ඝනකම වැඩි වෙනවා. මොකද අරකට ඔරොත්තු දෙන්න. අන්න එතෙන්දි පෙනහළු වල යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා පෙනහළු වල ප්‍රෙෂර් එකක් එනවා කියලා. ඒක තමයි මේ පල්මනරි හයිපර්ටෙන්ෂන් කියලා කියන්නේ. පල්මනරි හයිපර්ටෙන්ෂන්. ඉතින් මේ පල්මනරි හයිපර්ටෙන්ෂන් ආවොත් මේක රිවර්ස් කරන්න බෑ, නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඉතින් එතෙන්දී ඒ වගේ අවස්ථාවකවත් රෝගියාට ඖෂධ දිගටම පාවිච්චි කරන්න වෙනවා. බොහෝ දුරට ජීවිත කාලෙත් කෙටි වෙනවා මේ පල්මනරි හයිපර්ටෙන්ෂන් කියන රෝගී තත්ත්වයේදී.
ඒ වගේම තමයි මේ කුඩා දරුවන්ගේ මේ තවත් දෙයක් තියෙනවා ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මේ පේටන්ට් ඩක්ටස් ආර්ටීරියෝසිස් කියලා PDA කියලා තත්ත්වයක්. මේක මොකක්ද? ඇත්ත වශයෙන්ම මෙතෙන්දී මහා දමනිය සහ මේ පෙනහළු වලට රුධිරය ගෙනියන දමනිය අතර තියෙන සම්බන්ධයක් තියෙනවා. ඒක හෘද වස්තුවට පිටින් තියෙන ඇත්ත වශයෙන්ම. මෙතෙන්දී මේ සම්බන්ධය දරුවා කුස තුළ ඉන්නකොට කොහොමද තියෙනවා? දරුවෙක් ලැබෙනකොට සහ ලැබුණු වහාම තමයි මේ සම්බන්ධය වැහෙන්නේ. ඉතින් මේක වැහුන්නේ නැත්තම් සමහර අයගේ මේක දිගටම පවතිනවා වැහෙන්නේ නැතුව. එහෙම වැහුන්නේ නැතුව තිබුණොත් අන්න එතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මහා දමනියේ තියෙන රුධිරය නැවත පෙනහළු වලට වැඩි පීඩනයකින් ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? නැවතත් මම කලින් කිව්වා වගේ පෙනහළු වලට යන රුධිර පීඩනය වැඩි වුණොත් පෙනහළු වල තියෙන රුධිර නාලිකාවල ඝනත්වය වැඩි වෙලා අර පල්මනරි හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වය එන්න පුළුවන්. පෙනහළු වල ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔය මම කතා කරේ කුඩා දරුවන්ගේ මේ හෘද වස්තුවේ වෙන්න පුළුවන් සංජානනීය ආබාධ තුනක් ගැන, විශේෂයෙන්ම ASD, VSD සහ PDA කියන රෝගී තත්ත්ව තුන. ඉතින් ඊට අමතරව මේ තවත් ප්‍රධානම ගැටලුවක් තියෙන්න පුළුවන් හෘද වස්තුවේ කුඩා දරුවන්ගේ මෙන්න මේ රෝගී තත්ත්වෙම. හෘද වස්තුවේ මේ කොටස් හතරක වෙනස්කමක් සිද්ධ වෙනවා. අපිට කියනවා ටෙට්‍රාලොජි ඔෆ් ෆැලෝස් කියලා. ටෙට්‍රාලොජි ඔෆ් ෆැලෝස්. අන්නේ තත්ත්වයේ තිබුණොත් ෆැලට්ස් ටෙට්‍රාලොජි කියලාත් කියනවා. මේ තත්ත්වයේ තිබුණොත් මේ තත්ත්වයේ හෘද වස්තුවේ කොටස් හතරක ස්ට්‍රක්චර් එකේ ව්‍යුහයේ වෙනස්කමක් සිද්ධ වෙන එකක්. මෙතෙන්දී මෙවැනි රෝගී තත්ත්වයක් තිබුණොත් දරුවෙකුට උපදිනකොට විශේෂයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයකට යන්න වෙනවා. ශල්‍ය කර්මයකින් ඒ කොටස් වල තියෙන වෙනස්කම් ටික නිවැරදි කරන්න වෙනවා. ඉතින් මෙතෙන්දී කියන්න ඕන කාරණේ තමයි මෙම සම්බන්ධයෙන් ලංකාවේ ඔපරේෂන්ස් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ළමා හෘද රෝග ශල්‍ය වෛද්‍යවරු ඉස්සර හිටියේ නැහැ. නමුත් දැන් මෑත කාලයේදී ළමා හෘද රෝග ශල්‍ය වෛද්‍යවරු ඉන්නෝ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂයෙන්ම අපි දන්නවා මේ ළමා රෝහල කොළඹ තියෙන ළමා රෝහලේ තමයි ඒ විශේෂිත ඒකකය තියෙන්නේ. ඉතින් මේක අපි ඇත්ත වශයෙන්ම අපි ඉගෙන ගන්න කාලේ මෙවැනි ඒකකයක් තිබුණේ නැහැ ළමා රෝහලේ. ඉතින් මේ ඉතින් කුඩා දරුවන් ප්‍රශ්න ඇති වුණොත් ඒ වගේ අවස්ථාවකත් මේ වැඩිහිටියන්ට ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු තමයි බොහෝ දුරට එම ශල්‍ය කර්ම සිද්ධ කළේ. එහෙම නැත්නම් බොහෝ දුරට රෝගීන්ට යන්න සිද්ධ වුණා මේ ඉන්දියාව වගේ රටවල් වලට එම ශල්‍ය කර්ම සඳහා. ඉතින් කුඩා දරුවන්ගේ ප්‍රශ්නවලදී සමහර වෙලාවට තියෙන්න පුළුවන් ඔය මම කියපු දේවල් වලට අමතරව සමහර විට සංජානනීය ආබාධ විදිහට තියෙන්න පුළුවන් මේ වැල්ව්ස්, විශේෂයෙන්ම අර කුටීර අතර තියෙන වැල්ව්ස්, එහෙම නැත්නම් මේ දමනි අතර තියෙන වැල්ව්ස් සමහර වෙලාවට පටු වෙලා කුඩා වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී මොකද සිද්ධ වෙන්නේ? මේ රුධිරයේ පිටවීමට බ්ලොක් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවහිරතාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අවහිරතාවයක් තිබ්බොත් හෘද වස්තුවට වැඩි ශක්තියක් යොදන්න වෙනවා. එතකොට වැඩි ශක්තියක් හෘද වස්තුවට යොදනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? හෘද වස්තුවේ බිත්ති ඝනකම් වෙනවා කාලයක් ගත වෙනකොට. ඒ වගේම තමයි මම මේ කියපු වැල්ව්ස් කපාට සමහර වෙලාවට ලීක් වෙන්න පුළුවන්. ඒ පටුවීමට අමතරව සමහරවිට සිදුරු විශාල වෙලා එතකොට රුධිරය ආපස්සට ගලන්න පුළුවන්. අන්න ඒකත් එක්තරා ගැටලුවක් වෙනවා හෘද වස්තුවට. අර මම කලින් කිව්වා වගේ එතෙන්දිත් හෘද වස්තුවට වැඩි ශක්ති ප්‍රමාණයක් දාන්න වෙනවා. හෘද වස්තුව බිත්ති ඝනකමකට ලක් වෙනවා. ඉතින් අද කාලේ අත වශයෙන්ම මේ කපාටවල ප්‍රශ්නත් බොහෝ දුරටම නිවැරදි කරන්න පුළුවන්. ඉතින් අද ගොඩාක් දුරට මේ ශල්‍ය කර්ම ඉතාම දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට මේ වැල්ව් එකක් කපාටයක් ශල්‍ය කර්මය මගේ යථා තත්වයට ගන්න බැරි නම් සමහර විට මේ වැල්ව් එක සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන්න පුළුවන්. ඒ කියන්නේ કૃතිම වැල්ව් එකක් දාන්න පුළුවන්. අන්න ඒ තත්වෙටම අද හෘද රෝග සම්බන්ධයෙන් තියෙන මේ ශල්‍ය කර්ම ඉතාම දියුණු මට්ටමකට පැමිණලා තියෙනවා. ඉතින් තවත් කලාතුරකින් දකින්න පුළුවන් අවස්ථා තියෙනවා මේ හෘද වස්තුවේ මාංශ පේශි වල ශක්තිමත්භාවය නැතිකම. අපි කියනවා ඒකට කාඩියෝමයොපති එකක් කියලා. කාඩියෝමයොපති එකකදී මොකද සිද්ධ වෙන්නේ? හෘද වස්තුවේ අර සංකෝචන හැකියාව. ඒ අර හෘද වස්තුවේ මාංශ පේශි ඇකිලිලා හෘද වස්තුව
අර පොම්පයක් වගේ ක්‍රියා කරන සිරුරට රුධිරය පොම්ප කරන ක්‍රියාවලිය අඩපණ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී බොහෝ දුරට ශල්‍ය කර්ම හරියන්නේ බොහෝ දුරට ಔಷಧීය ප්‍රතිකාර තමයි ලබා දෙන්නේ. සමහර වෙලාවට ඒකත් සාර්ථක නොවෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට දැන් ඔය ස්ට්‍රක්චර් එකේ ඒ කියන්නේ ව්‍යුහයේ ප්‍රශ්න නැතුව ඔය කිව්ව කාඩියෝමයොපති තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකේ. ඒ කියන්නේ අපි දන්නවා හෘද වස්තුව වැඩ කරන්නේ මේ කරන්ට් සිස්ටම් එකකින්. ඉතින් අර කරන්ට් එකක් දෙනවා වගේ හැමතිස්සම අර ස්පන්දය ඇති කරන්න විශේෂයෙන්ම අපි දන්නවා ලබ්ඩබ් කියලා හෘද වස්තුව වැඩ කරන්නේ. ඉතින් අර කරන්ට් එකක් ගමන් කරන මාර්ගයක් තියෙනවා කන්ඩක්ෂන් සිස්ටම් එක කියලා තමයි අපි ඒකට කියන්නේ. ඉතින් සමහර වෙලාවට මේම සිග්නල්ස් ලබා දීම සමහර විට අක්‍රමවත් වෙන්න පුළුවන්. සමහරට සිග්නල්ස් ඒ කියන්නේ කරන්ට් එක ඇති වෙන තැන් කරන්ට් එක ජෙනරේට් වෙන තැන් සමහර වෙලාවට අඩපණ වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට ඖෂධීය ප්‍රතිකාර ලබා දෙනවා. එහෙම නැත්නම් අර පේස් මේකර් එකක් කියලා අපි දන්නවා පපුවේ හැමට යටින් තැම්පත් කරන උපකරණයක් අර හෘද වස්තුවට අවශ්‍ය සිග්නල් එක කරන්ට් එක ලබා දීලා උත්තේජනය කරන්න. ඉතින් ඒ වගේ දේවලුත් ළමයින්ට සිද්ධ කරන්න වෙනවා සමහර පේස් මේකර් එකක් දාන්න. හැබැයි වැඩිහිටියන්ට තරම් ඒ වගේ දේවල් නැහැ. ඉතා කලාතුරකින් ඒ වගේ දේවල් ළමයින්ටත් තියෙන්න පුළුවන්. ඉතින් දරුවෙක් ලැබුණාම වෛද්‍යවරුන්ට සැක හිතුනොත් විශේෂම හෘද වස්තුවේ ගැටලුවක් තියෙනවා කියලා සැක හිතුනොත් මොකද සිද්ධ කරන්නේ? ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරනවා. ඉතින් ඒ සම්බන්ධ අද ළමයි සම්බන්ධව ළමයිගේ හෘද රෝග සම්බන්ධව විශේෂම වෛද්‍යවරු ඉන්නවා. ඒ සම්බන්ධ විශේෂ පුහුණුව ලැබපු විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ වගේ අවස්ථාවකදී මේ අනිවාර්යයෙන්ම අර එකෝ කාඩියෝග්‍රැෆි කියන පරීක්ෂණය සිද්ධ කරලා පපුව චෙක් කරලා බලනවා මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. ඉතින් එකෝ කාඩියෝග්‍රැෆි කියන පරීක්ෂණය මගින් ගොඩාක් ගැටලු අඳුර ගන්න පුළුවන්. ඒකෙන් අඳුරගෙන ඊට පස්සේ තමයි අවශ්‍ය ප්‍රතිකාරය මොකක්ද කියලා තීරණය කරන්නේ. ඉතින් මේ සංජානනීය හෘදයාබාධ තියෙන දරුවෝ නොයෙකුත් රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම දරුවන්ගේ වර්ධනය අඩාල වෙනවා බොහෝ දුරට. මෙම දරුවෝ කෙට්ටුයි සමහර වෙලාවට. ඒගොල්ලන්ට මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. හතිගතිය එන්න පුළුවන්. පොඩි වැඩක් කළත් එතකොට ඒගොල්ලන් ක්‍රියාකාරකම් අඩු වෙනවා. ඒ වගේම පොඩි ක්‍රියාකාරකමක් කළත් සමහර වෙලාවට මේ මහන්සි ගතියක් දක්වන්න පුළුවන්. සමහර හෘද වස්තු ගැහෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට වැඩි. ඉතින් විශේෂයෙන්ම තවත් අවස්ථා තියෙනවා මේ හෘද වස්තු සිදුරු තියෙන අවස්ථාවල. සමහර වෙලාවට ළමයා නිල් පැහැ ගැන්වෙන්න පුළුවන්. ළමයා දුවන පයින් වෙලාවක එහෙම නැත්නම් හයියෙන් ඇඬුවොත් අන්න ඒ වගේ අවස්ථාවලදී පැහැ වෙනස් වෙන්න පුළුවන්. නිල් පැහැ වෙන්න පුළුවන්. නිල් පැහැ වෙන්නේ මොකද? හෘද වස්තුවේ සිරුරට දෙන රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණොත් තමයි නිල් පැහැ එන්නේ. එතකොට අර පෙනහළු වලින් ඔක්සිජන් රුධිරයට ඒම අඩාල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් මේ සංජානනීය ආබාධ ඇති වෙන්න හේතුත් තියෙනවා ගොඩක් වෙලාවට. අපි දන්නවා විශේෂයෙන්ම ගර්භණී මාවකට මේ රුබෙල්ලා කියන ජර්මන් සරම්පියන් රෝගී තත්ත්වය ගර්භණී භාවයේදී වැළඳුනොත් මෙම කියන සංජානනීය ආබාධ එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තවත් වෛරස් වර්ග තියෙනවා මේ රුබෙල්ලා වලට අමතරව හෘද වස්තුවේ ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ගර්භණී භාවයේදී මාවකට වැළඳුනොත්. ඒ වගේම තමයි ගර්භණී භාවයේදී මාවකගේ පෝෂණය ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මාවකගේ පැවැත්ම සමහර මව්වරු ඉන්නවා ලංකාවේ බොහොම අඩුයි. මේ ඇල්කොහොල් භාවිතය එහෙම නැත්නම් දුම්පානය අන්න ඒ වගේ දේවලුත් හෘද වස්තුවේ ගැටලු ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට පෞල් ඉතිහාසයක් තිබ්බොත් ඒ කියන්නේ ජානමය ප්‍රශ්න නිසා පෞලේ සමහරට හෘද රෝගයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ දේවල් නිසා. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ කලලය විකිරණ වලට නිරාවරණය වුණොත් සමහරලාට ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ එම ශේෂ්ත්‍රයේ වැඩ කරන මාවකට විශේෂයෙන්ම විකිරණ ආශ්‍රිත සමහරට අපි හිතමු එක්ස්රේ වගේ දේවල් එහෙම නැත්නම් වෙනත් විකිරණ ලංකාවේ නම් ඒ වගේ දේවල් අඩුයි. ඒත් අවශ්‍යයෙන්ම විකිරණ වලට එක්ස්පෝස් වෙන තැන්වල ඉන්න අයට සමහරට ගර්භණී භාවයේදී එහෙම වුණොත් අර කලලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ ඔය හෘද වස්තුවේ ප්‍රශ්න බොහොමයකට අද කාලේ විසඳුම් ලබා ගන්න හැකියාව තියෙනවා. අපේ රටේදීම මේ ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි වුණොත් විශේෂයෙන්ම ඊටමත් දියුණු මට්ටමකට ඇවිල්ලා දිනන ඉන්දියාව ගත්තත්
මේ හෘද රෝග සම්බන්ධයෙන් ගොඩාක් ආයතන ගොඩාක් මේ සෙන්ටර්ස් තියෙනවා. බොහෝ දුරට ඔය ඇමරිකාව එංගලන්තය වගේ තියෙන දියුණු රටවල් වල තියෙන මට්ටමටම ගිය මේ ආයතන ඒගොල්ලෝ ඊටාම හොඳ සේවයක් ලබා දෙනවා. මේ විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ විශේෂිත ආයතන තියෙනවා හෘද රෝග සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති මේ දරුවන්ගේ හෘද රෝග ගත්තාම නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්, නොයෙකුත් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් බොහොමයකට විසඳුම් ලබා ගන්නත් පුළුවන් හරි මාර්ගයට වැටුනොත්. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව යම් ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට්ස් හරහා අපිට අපෙන් අහන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය තැන් වලට යොමු කිරීම පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. ඉතින් සමහර අය ඉන්නවා මේ සමහර වෙලාවට පිටරට යන්න අවශ්‍යයි. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ කොතෙන්ටද යන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී යන්න ඕන සෙන්ටර්ස් සම්බන්ධව අපිට දැනුවත් කරන්න පුළුවන්. ඉතින් අද දින මම සමුගන්නවා අමරණ මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අපි නැවතත් මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනා.